රයිට්. සදෙව්ම මම එව්ව නේද ගෲප් එකේ නැද්ද ආවේ? මට හොයාගන්න බැරි වුණා සර්. එහෙමද? රයිට් රයිට්. කමක් නැහැ ජොයින් වුණා. හරි. සෝරි මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම්. හරි. හොඳයි. අපි එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ඉදිරියට යමු එහෙනම්. එහෙනම් හැමෝටම ජය වේවා. ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීමට අපේ පේපර් ක්ලාස් එක ශක්තියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. හොඳයි. අපි යම් ඒතකොට පුනරීක්ෂණ අභ්‍යාස කියලා ඇත්තටම දාලා තියෙන මේකේ කොහොම හරි කමක් නැහැ. අපි එතකොට මේක පොතකුත් ඔයාලා ලෑස්ති කරගන්න මේකට අපි පැහැදිලි කිරීම මේ අනුවංකයත් එක්කම දාගෙන ඒවත් ලියාගමු. මොකද අපි උත්තරේ විතරක් නෙවෙයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකෙන් යම්කිසි අවබෝධයක් ලබා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට ඔයාලා මෙහෙම කරන්න පුනරීක්ෂණ අභ්‍යාස කියලාම දාගන්න. ඒකේ පළවෙනි එක යම් පැහැදිලි කිරීමක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට අදාළව දාලා ඉවරලා පැහැදිලි කිරීම පොතේ ලියා ගන්න. හරි. එතකොට හොඳයි. මම ප්‍රශ්නේ කියවන්නම්. රයිට්. පළවෙනි ප්‍රශ්නෙට නම් අපි යමු. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ භාවිතය ඉහළ යාම සඳහා පහත කවරකින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණේද කියලා අහනවා. රයිට්. එතකොට මේ වගේ ප්‍රශ්න ඇත්තටම දැන් MCQ ප්‍රශ්න එහෙම නැත්නම් අපි මේක බහුවර්ණ ප්‍රශ්න හැටියට තමයි හඳුන්වන්නේ. ඒතකොට මම මේ පළවෙනි කොටසට ඇත්තටම බහුවර්ණ ප්‍රශ්න ටිකක් තමයි ඇතුළත් කරේ මේ පළවෙනි අභ්‍යාසයට. නමුත් මේක තව අභ්‍යාස කීපයක් අපිට කරන්න වෙනවා. එතකොට මේකෙදි සමහර ඔය කෙටි ප්‍රශ්න අපි ලියන ප්‍රශ්නත් අපි ව්‍යුහගත ප්‍රශ්නත් ඇතුළත් කරන්න තියෙනවා. මම මේ අවස්ථාවේදී ඇත්තටම කෙටි ප්‍රශ්න MCQ ප්‍රශ්න ටිකක් තමයි මේ පළවෙනි එකට ඇතුළත් කරේ. එතකොට මේකෙදී ඇත්තටම ඔයාලට පළවෙනි එකේදී දැන් විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? උත්තර පහක් තියෙනවා. ඒ O level වලදී නම් සාමාන්‍යයෙන් උත්තර 4යිනේ තිබුණේ. එතකොට මේකෙදී ඊට වඩා ටිකක් තත්ත්වේ බරපතලයි. එහෙනම් උත්තර 5ක් තියෙනවා. උත්තර 5ක් හා සැසඳීම සිද්ධ කරන්න වෙලා තියෙනවා. එතකොට ඒ වගේම ප්‍රශ්න 40ක් තමයි O level වල තිබුණේ. දැන් A level වලදී පළවෙනි පේපර් එකට ප්‍රශ්න 50ක් එනවා. එතකොට ලකුණු 50ක ප්‍රමාණයක් මේ තුලින් ලැබෙනවා. එතකොට ප්‍රශ්න 5ක උත්තර 5ක් තියෙන නිසා තරමක් කල්පනාකාරී වෙන්නත් ඕන. මොකද උත්තර 5ම ගැලපීම සිද්ධ කරන්න ඕන නිසා. හරි. හොඳයි. අපි යමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඒ අර්ධ සන්නායක සෙමිකන්ඩක්ටර් කියන එක තාක්ෂණයෙන් ශීඝ්‍ර ප්‍රගතිය තුළින් අඩු පිරවැයක් සහිත දෘඩාංග වලට මඟ පෑදීම කියලා තියෙනවා. හරි. B එකට යමු. පරිශීලක මිත්‍රශීලී මුද්‍රකාංක සහ අතුරු මුහුණත් මෘදුකාංග වලට පරිගණක වලට හඳුන්වා දීම. C පරිගණක සහ සංවේදන තාක්ෂණයේ මුහුන් වීම. මර්ජ් කියලා දාලා තියෙනවා. හේතුවෙන් සුහුරු සහ ජංගම උපක්‍රම නිපදවීම කියලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ තොරතුරු තාක්ෂණයේ ඉහළ යාම, භාවිතය ඉහළ යාමට දායකත්වයක් ලැබුණේ මොන මෙන්න මේ ඉහත කී කුමන කරුණද කියලා තමයි අහන්නේ. හරි. එතකොට ඒ පමණි B කියලා තියෙනවා, A සහ C තියෙනවා, BC තියෙනවා, ABC යන සියල්ලම තියෙනවා. right. එතකොට මේ කරුණු තුනම ගැන අපි සලකලා බලුවොත් එහෙනම් මේ තුනම ඇත්තටම බලන්න අර තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණයට හේතු වෙච්ච කාරණා තමයි තියෙන්නේ. එතකොට තුනම ගත්තොත් එහෙනම් බලන්න තාක්ෂණයේ භාවිතය ඉහළ යාමට දායක වෙච්ච අවස්ථා හැටියට මේ කරුණු තුනම සලකන්න පුළුවන්. අර්ධ සන්නායක ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? අර්ධ තාක්ෂණයේ භාවිතයෙන් ශීඝ්‍ර ප්‍රගතියක් ලැබුණා. ඒක හරි. මිත්‍රශීලී අතුරු මුහුණ පරිගණක අතුරු මුහුණත් භාවිතය නිසා පරිගණකවල දියුණුවට හේතු වුණා, තාක්ෂණයේ දියුණුවට හේතු වුණා. පරිගණක සහ සංවේදන තාක්ෂණයේ මුහුන් වීම. එතකොට සංවේදන තාක්ෂණයේ දියුණුවයි පරිගණක වල තාක්ෂණයේ දියුණුවයි එකට එකතු වීම නිසා මෙන්න මේ ජංගම උපක්‍රම කෙරෙහි වැඩි අවධානයක් මිනිසුන් තුළ ඇති වුණා. ඉතින් ඒකත් හොඳ ප්‍රගමනයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඔයාලට මම හිතන්නේ උත්තර පැහැදිලි ඇති හැමෝටම මොකද්ද? ABC යන සියල්ලම නේද? හැමෝම උත්තර මම හිතන්නේ ලියන්න ඇති. හරි. මීට අමතරව කවුරු හරි වෙන උත්තරයක් ලිව්වද? ABC සියල්ලම.
එතකොට මෙහෙමයි. මම හරි උත්තරේ ඇත්තටම ඔයාලට කියනවා. හරි? හරි උත්තරේ කියනවා. නමුත් මීට අමතරව වෙනස් උත්තරයක් ඔයාලා නිගමනය කරා නම් මේකේ වෙනස් උත්තරයක් මේ ප්‍රශ්නේ නෙමෙයි ඉදිරියට තියෙන සෑම ප්‍රශ්නයකදීම මට කියන්න ඇයි එහෙම හේතුව කියලා. ඒ ගැටලුවක් නෑ අපි මේක සාකච්ඡා කරන අවස්ථාවක්. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා මට දැනගන්න තියෙනවා නම් හොඳයි. මොකද ඇයි ඔයාලා එහෙම ලිව්වේ කියනකොට. එතකොට ඒ වගේ වැරදි උත්තරයක් ඒ කියන්නේ වෙනස් උත්තරයක් මේකට අමතරව වෙනත් උත්තරයක් ලිව්වා නම් ඒක මට පොඩ්ඩක් කියන්න ඇයි එහෙම ලියන්න හේතුව කියලා. එතකොට එහෙම ඔයාලගේ වැරදි අවබෝධයක් තියෙනවා නම් මට ඒක නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. හරි? හොඳයි. මම හිතන්නේ හැමෝගෙම හරිද ABC සියල්ලම. හරි නේද? හරි සර්. හරි. හොඳයි. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. පහත කවර වගන්තියක් සත්‍ය වේද කියලා අහනවා. එතකොට මේක ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ ගත්තාම 2019 පළවෙනි පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නය. right? MCQ පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නය. එතකොට මේ දෙවෙනි එකත් 2019 අගෝස්තු පළවෙනි පේපර් එකේ 43 වෙනි ප්‍රශ්නය. හරි? එතකොට මේවා මේ පළවෙනි සහ දෙවෙනි මාතෘකාවට අදාළව තමයි මම ගොඩක් අරන් තියෙන්නේ. ඒක නිසා තමයි මම මේ ප්‍රශ්න ටිකක් පේපර්ස් වල නම් ප්‍රශ්න එකක් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් වෙනත් හොයාගන්න පුළුවන් පළාත් පේපර් එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෙරහුරු පරීක්ෂණ ඒ වගේ දේවල් වලින් ගත්ත ප්‍රශ්නක් තියෙනවා. හරි? හොඳයි. පහත කවර වගන්තියක් සත්‍ය වේද කියලා අහනවා. right? මේ කියවීම හොඳට පැහැදිලිව ක්‍රමානුකූලව කියවන්න ඕන විභාගෙදිත් මේ ඒ විදිහට ඒ පුරුද්ද ඇති කරගන්න ඔයාලා. right? යන්ත්‍ර කේතයට පරිවර්තනය කරනු ලැබ X නැමැති පරිගණකයෙහි ක්‍රියාත්මක කරනු ලබන ඉහළ මට්ටමේ පරිගණක භාෂා ක්‍රමලේඛයක් X ඇති සකසනයට සමාන සකසනයක් සහිත වෙනත් පරිගණකයක ක්‍රියාත්මක නොවේ කියලා තියෙනවා. හරි. මම හිතන්නේ මේකට මේකේ යම් අවබෝධයක් තියනවද කියලා මට පොඩ්ඩක් නම් මම ඒක පැහැදිලි කරොත් හොඳයි කියලා හිතෙනවා. දැන් යන්ත්‍ර කේතයට පරිවර්තනය කරන ලබන X නැමැති පරිගණකය. හරි? පරිගණකයේ ක්‍රියාත්මක කරනවා ඒක. එතකොට අපි දන්නවා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් අපි යන්ත්‍ර කේතයට නැත්නම් මැෂින් ලැන්ග්වේජ් එකට කියනවා අන්න ඒකට පරිවර්තනය කරන්න ඕන. එතකොට අපි දන්නවා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් කියන එක ඕනෑම පරිගණකයකට පොදුයි. ඒක ඕනෑම පරිගණකයක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕනේ යන්ත්‍ර කේතයට පරිවර්තනය කරාට පස්සේ ඒක වෙනත් ඒ හා සමාන දෘඩාංග තියෙන පරිගණකයක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ මෙතන. right? ක්‍රියාත්මක නොවේ කියලා තමයි තියෙන්නේ. එතකොට මේක සත්‍යද අසත්‍යද කියලාත් අහන්නේ. හරි? හොඳයි. එතකොට මෙතෙන්දී ඔයාලා හොඳට මතක තියාගන්න මම ඒකට පොඩි සටහනකුත් ඕනනම් දෙන්න. මොකද්ද යන්ත්‍ර කේතයට පරිවර්තනය කරාම ඉහළ මට්ටමේ පරිගණක ක්‍රමලේඛ භාෂාවකින් ලියන ලද එකක් යන්ත්‍ර කේතයට පරිවර්තනය කරාම ඒක ඒ පරිගණකයට අනන්‍ය වූ right ඒ platform එකට කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ඒ platform එක right එතකොට ඒ පරිගණකයට අනන්‍ය වූ යන්ත්‍ර කේතයකට තමයි පරිවර්තනය වෙන්නේ. ඒ යන්ත්‍ර කේත කොටස වෙනත් පරිගණකයක ඒ සමාන දෘඩාංග තිබුණත් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. අන්න ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. එතකොට යන්ත්‍ර කේතයට යම් දෙයක් පරිවර්තනය කරාට පස්සේ ඒ පරිගණකය තුළ පමණක් තමයි ක්‍රියාකාරී වීම සිද්ධ වෙන්නේ. ඒ කොටස වෙනත් පරිගණකයක අරන් ගිහිල්ලා ඒ යන්ත්‍ර කේත කොටස ක්‍රියාත්මක කරන්න කිසිම හැකියාවක් නැහැ. හරි? එතකොට අන්න ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ මේ යන්ත්‍ර කේතයට පරිවර්තනය කළාම. right? හොඳයි. මේකේ යම් පැහැදිලි කිරීමක් මම පොඩ්ඩක් ලියා ගන්න දෙන්නම් ඔයාලට. මොකද ඒක සමහර විට මමත් කියලා ඇත්තිද නැද්ද කියලා මටත් මතක නැහැ. ටියුට් එක කරන ওই කොටස නැහැ මම දන්න විදිහට යන්ත්‍ර කේතයට පරිවර්තනය කරාම මේ විදිහට මේ වෙනත් පරිගණකයක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. හරි? හොඳයි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට යම් පැහැදිලි කිරීමක් අවශ්‍යද ඔයාලට? කාට හරි ඕනද? අවශ්‍ය නැද්ද? හරි. එතකොට දැන් පරිගණක පරම්පරා ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. එතකොට මොකද වෙන්නේ මේකේ පළවෙනි පරම්පරාවේ රික්ත නල තාක්ෂණය, දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපථ,
හතරවෙනි පරම්පරාවේ ශුද්ධ සකසන එතකොට එක large scale integration කියන එක ඊට පස්සේ ශුද්‍ර සකසනම තමයි පස්වෙනි පරම්පරාවේ ඊට පස්සේ ඒක ultra large scale integration කියන එක එහෙම නැත්නම් අති පුළුල් ප්‍රදේශ ඒකාබද්ධකරණය කියලා අපි ඔකට සිංහලෙන් කියන්නේ නම් ඔන්න වගේ තාක්ෂණයන් තමයි භාවිතා වුනේ right එතකොට මේකේ අර අර්ධ සන්නායක කියන එක අපි සාමාන්‍යයෙන් තුන්වෙනි පරම්පරාවේ භාවිතා වුණා කියන එක අපි දන්නවා මිත්‍රශීලී අතුරු මුණත් කොයි අවස්ථාවේද කොයි පරම්පරාවේද භාවිතා වුනේ කියලා කාටද කියන්න පුළුවන්ද මිත්‍රශීලී අතුරු මුණ පත එහෙම නැත්නම් අපි ඒකට කියනවා user friendly interface කියලා කොයි පරම්පරාවේද අපි ඒක භාවිතා කළේ කාටද කියන්න පුළුවන් ඒක දන්නේ නැද්ද කවුරුත් දන්නේ නැද්ද ළමයි මම ඒක පොඩි පැහැදිලි කිරීමක් නෝට් එක දීලා ඇති මට හිතෙන්නේ මම අතිරේක දෙයක් දුන්නා නේද නැද්ද හරි එහෙනම් ඒක පොඩ්ඩක් ලියාගමුද අපි හා සර් හරිනේ හොඳයි එහෙනම් අපි මේම ලියාගමු දැන් ඇත්තටම දැන් මේමයි දැන් මේ වගේ ප්‍රශ්නයකදී අපි පුළුල්ව සාකච්ඡා කරන්න ඕන එතකොට එක එක පරම්පරා තුල භාවිතා වෙච්ච තාක්ෂණයන් මොනවද කියන එක ඔයාලට පැහැදිලිද ඒකේ හැමෝම දන්නවද පළවෙනි පරම්පරාවේ රෙක්ටනල දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපත ඒ විදිහට කියන්න ඔයාලට පුළුවන්ද පුළුවන් නේ පුළුවන් සර් පුළුවන් නේ හැමෝටම පුළුවන් නේ ප්‍රශ්නයක් නෑ නේද හරි එතකොට මං හරි එහෙනම් අපි මේම ලියමු දැන් ඒකේ අපි ඒ කොටස දන්න නිසා පළවෙනි ප්‍රශ්නේ කියලා දාලා ඉවරලා දැන් අර්ධ සන්නායක භාවිත අපි මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඒ විදිහට පැහැදිලි කරගමු right තියෙන්නේ මොකද්ද අර්ධ සන්නායක තාක්ෂණයේ ශීඝ්‍ර ප්‍රගතියක් තුළින් අඩු පිරිවැය සහිත දෘඩාංග වලට මඟ පෑදීම කියලා තියෙන්නේ right එතකොට මෙන්න මේ අර්ධ සන්නායක භාවිතයේ උනේ කොයි පරම්පරාවේද තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපත තුල right එතකොට මේක ලියාගන්න ඒ වලින් දැක්වෙන්නේ ඒක පැහැදිලි කිරීම අපි ඔය ඉතාමත් කෙටියෙන් ලියාගමු ඒ වලින් දැක්වෙන්නේ ඒ වලින් දැක්වෙන අර්ධ සන්නායක භාවිතය තුන්වන පරම්පරාවේ අනුකලිත පරිපතවලදී පරිපත වලදී කියලා දාන්න right හරි B එකට යමු අපි B කියලා දාලා ඩෑෂ් එකක් දාගන්න ඉස්සරහින් යටින් පෙළියේ මිත්‍රශීලී අතුරු මුහුණතක් හඳුන්වා දුන්නේ මිත්‍රශීලී අතුරු මුහුණතක් හඳුන්වා දුන්නේ හතරවන පරම්පරාවේ එතකොට හතරවෙනි පරම්පරාවේ ඇත්තටම තුන්වෙනි පරම්පරාවේ අපි ගත්තොත් එහෙම තුන්වෙනි පරම්පරාවේ මොකද වුනේ CLI එහෙම නැත්නම් command line interface අපි තුන් විධාන පේලි අතුරු මුහුණතක් CLI right command line interface කියන එක එහෙම නැත්නම් විධාන පේලි අතුරු මුහුණත තුන්වෙනි පරම්පරාවේ හරි හතරවෙනි පරම්පරාවේදී තමයි මොකක්ද උනේ මේ CLI කියන එකත් භාවිතා වුණා. එතකොට CLI කියන එක තාමත් භාවිතා වෙනවා command line interface කියන එක මීට අමතරව GUI graphical user interface කියන එක හරි GUI ඒ කියන්නේ මොකද්ද මිත්‍රශීලී මොකද්ද අතුරු මුහුණතක් කියන එක තමයි GUI කියන එකෙන් අදහස් වෙන්නේ graphical එහෙම නැත්නම් මේක අපිට චිත්‍රමය ආකාරයේ අතුරු මුහුණතක් කියලා කියන්න පුළුවන් හරි එතකොට රූපමය ආකාරයේ අතුරු මුහුණතක් කියලා කියනවා
එතකොට මෙන්න මේ දෙකම භාවිතා වුණේ හතරවෙනි පරම්පරාවේ. CLI කියන එකක් තියෙනවා, command line interface කියන එක, විධාන පේලි අතුරු මුහුණත. ඊට අමතරව GUI කියන එක, එහෙම නැත්නම් graphical user interface කියන එක. ඒක තමයි අතරම මේ මිත්‍රශීලී අතුරු මුහුණතක් හැටියට අපි හඳුන්වන්නේ. එතකොට මේ දෙකම හතරවන පරම්පරාවේදී තමයි භාවිතයට ආවේ. right? එතකොට තුන්වෙනි පරම්පරාවේ මොකද වුනේ? මේකත් ලියා ගන්න. අපි මෙහෙම කෙටියෙන් ලියාගමු. ඔයාලට පැහැදිලි වෙන විදිහට ලියා ගන්න. CLI විධාන පේලි අතුරු මුහුණතක් තුන්වෙනි පරම්පරාවේ. CLI ඒ කියන්නේ command line interface එකයි අමතරව GUI. අන්න ඒක තමයි මිත්‍රශීලී අතුරු මුහුණත. එහෙම නැත්නම් රූපමය ආකාරයේ අතුරු මුහුණත, graphical user interface කියන එක. ඒක අපිට ආවේ හතරවන පරම්පරාවේ. හරි? හොඳයි. ඔන්න ඔය ටික තමයි මම හිතන්නේ ඒක කියන්න තියෙන පළවෙනි ප්‍රශ්නෙට අදාළව. අපි දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලි කර ගැනීම එහෙනම් පොඩ්ඩක් ලියා ගමු එකින් එකට. හරි. එතකොට ක්‍රමලේඛනයේ ධාවනයේදී මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක යන්ත්‍ර ගේතයට පරිවර්තනය වුණාට පස්සේ ඒක වෙනත් පරිගණකයක භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. ඒක සත්‍යයි. මොකද ඒක වෙනත් පරිගණකයකට ආවේනික විදියට නෙවෙයි, ඒ පරිගණකයකට පමණක් ආවේනික වෙන විදියට තමයි යන්ත්‍රකේතය සකස් වෙන්නේ, ඒ පරිගණකයට තියෙන සැකසුම අනුව. right? අපි මේ පළවෙනි එකට 1 කියලා දාලා ඒකේ පැහැදිලි කර ගැනීම ලියා ගමු. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කියලා දාන්න 1 කියලා. ක්‍රමලේඛයක් ධාවනයට යන්ත්‍රකේතයට පරිවර්තනය කිරීම, machine language කියන එක යන්ත්‍රකේතයට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. යන්ත්‍රකේතයට පරිවර්තනය වීමේදී එම පරිගණකයට ආවේනික උපදෙස් හා විධානයන් සහිත කේතයකට පරිවර්තනය වේ. මෙය වෙනත් සමාන දෘඩාංග ඇති පරිගණකයක වුවද ක්‍රියාත්මක නොවේ. හොඳට මතක තියාගන්න. එතකොට මේ මැෂින් කෝඩ් එක, මැෂින් ලැන්ග්වේජ් එක කියන එක වෙනත් කිසිම පරිගණකයක ඒක භාවිතා කරන්න බෑ, ධාවනය කරන්න හැකියාවක් නැහැ කියන එක. right? අපි යමු එහෙනම් දෙවෙනි කොටසට එකේ. right. ඉහළ මට්ටමේ ඇති ක්‍රමලේඛයක් යන්ත්‍රකේතයට පරිවර්තනය කිරීමට පෙර assembly භාෂා කේතයට හැරවිය යුතුය. හොඳටම පැහැදිලි. ඒක ඔයාලා හොඳින්ම දන්නවා. මොකද කරන්නේ? අර assembly language එහෙම නැත්නම් යන්ත්‍රකේතයට පරිවර්තනය කරන්න හරවන්න අවශ්‍ය වෙනවා. right? ඒක සත්‍යයි. ඒක මම හිතන්නේ හැමෝම දන්නවා. ඒකේ ගැටලුවක් නැතුව ඇති. හරි? අපි තුන්වෙනි එකට ගියොත් පරිවර්තනය කරන ලද interpreted කියන එක ක්‍රමලේඛයක්
ඉන්ටර්ප්‍රිටඩ් ක්‍රමලේඛයක් සම්පාදනය කරන ලද ක්‍රමලේඛයකට වඩා වේගයෙන් ක්‍රියාත්මක වේ. හරි. එතකොට ඉන්ටර්ප්‍රිටඩ් එහෙම නැත්නම් අපි මේකට කියනවා කම්පයිලර් සහ අර්ථ වින්‍යාසක කියලා කොටස් දෙකක් තියෙනවා මෙන්න මේ පරිවර්තනයන් වලදී යන්ත්‍රකේත පරිවර්තනයන් වලදී. එතකොට මේ දෙකෙන් වඩා වේගවත් වෙන්නේ කෝකද කියලා තමයි එතෙන්දී අහලා තියෙන්නේ. right? එතකොට මේක වේගවත් වෙන්න යම් හේතු කාරණා බලපානවා පරිවර්තනය කරන ලද ඉන්ටර්ප්‍රිටඩ් ක්‍රමලේඛයක්. ඒ කියන්නේ ඒක පරිවර්තනය කරලා තියෙන්නේ අර්ථ වින්‍යාසක ආකාරයට. හරි? ඊට පස්සේ සම්පාදනය කරන ලද ඒ කියන්නේ සම්පාදකය කියන එක තමයි එතෙන්දි කියන්නේ සම්පාදනය කරන ලද ක්‍රමලේඛයක. ඒ කියන්නේ කම්පයිල් කරපු ක්‍රමලේඛයකට අනුව ඉන්ටර්ප්‍රිටඩ් එකක් ඒ වේගයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මේකෙදි කියන්නේ. එතකොට ඒක නිවැරදි right? ඒකට හේතුව අපි පොඩ්ඩක් ලියාගමු. මම හිතන්නේ හේතුව දන්නවා ඇතිද නැද්ද කියලා දන්නේ අපි හේතුව ලියාගමු. right? එතකොට දැන් දෙවෙනි එක අපි පැහැදිලි කර ගැනීම සිද්ධ කරන්නේ නැහැ. තුන්වෙනි කොටස කියලා දාගන්න එකේ තුන්වෙනි එක අපි පැහැදිලි කරන්න යන්නේ. මේක කොටස් දෙකකට බෙදාගමු. මෙන්න මෙහෙම. මේ පැත්තෙන් දාගන්න අර්ථ වින්‍යාසක මේ පැත්තේ සම්පාදක අර්ථ වින්‍යාසක කියන්නේ ඉන්ටර්ප්‍රිටඩ් කියන එක සම්පාදක කියන්නේ කම්පයිලර් කියන එක right අර්ථ වින්‍යාසක පැත්තේ ලියා ගන්න මේ පැත්තේ ලියා ගන්න වචන කොටසින් කොටස වචන කොටසින් කොටස වචන කොටසින් කොටස අපි ඒකට කියනවා ප්‍රෝග්‍රෑම් එක සෙග්මන්ට් එකක් කියලා right segment of a program කියලා කියනවා right ඕන්න මම වචන ලියා ගන්න segment of a program කියලා කියනවා. ඒ කියන්නේ segment හැටියට තමයි මේ වචනින් වචන කියන එකට අදහස ඉංග්‍රීසියෙන් කියන්නේ. හරි? වචන කොටසින් කොටස යන්ත්‍රකේතයට පරිවර්තනය කරයි. යන්ත්‍රකේතයට පරිවර්තනය කරයි. අර්ථ වින්‍යාසකේ වල දන්නවා failure අපි කියලා කියනවා. එහෙම නැත්නම් වචන කොටසින් කොටසත් ඕක හැටියට හඳුන්වනවා. කොහොම හරි ප්‍රෝග්‍රෑම් එකේ කොටස් තමයි යන්ත්‍රකේතය බවට පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ right වචන කොටසින් කොටස යන්ත්‍රකේතය බවට පරිවර්තනය කරයි හරි එතකොට මේකෙදි මොකද වෙන්නේ ක්‍රමලේඛයම සම්පූර්ණ ක්‍රමලේඛයම සම්පාදකයේදී යන්ත්‍රකේතය බවට පරිවර්තනය කරනවා ක්‍රමලේඛයේ සම්පූර්ණයෙන්ම සම්පාදකයට ලියන්න ක්‍රමලේඛය සම්පූර්ණයෙන්ම යන්ත්‍රකේතය බවට හරවයි. හරි? හොඳයි. ඔන්න ඔය හේතුව නිසා තමයි ඔකේ වේගවත්භාවය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ. එතකොට ඉන්ටර්ප්‍රිටඩ් ක්‍රමලේඛයක් සම්පාදනය කරන ලද ක්‍රමලේඛයකට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ මේක සෙග්මන්ට් එකෙන් සෙග්මන්ට් එක මැෂින් කෝඩ් එකට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කරන ගමන් ගොඩක් වෙලාවට දැන් තියෙන මොකද සකසෙනයන් විසින් සහයෝගය දක්වන ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන්න. නමුත් මේකෙදි මොකද වෙන්නේ සම්පාදකයෙන් සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම කම්පයිල් කරනකම් බලාගෙන ඉන්නවා. එතකොට මේකේ ගත වෙන කාලය වැඩි. මේකේ ගත වෙන කාලය අඩුයි. අන්න මෙන්න හේතුව තමයි මෙන්න මේක. right මොකක්ද හේතුව? කොටසින් කොටස කම්පයිල් කරනවා මේකේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම කම්පයිල් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මොකද යන්ත්‍රකේතය බවට පරිවර්තනය කිරීම.
එතකොට මේ කොටසින් කොටස කරන ගමන් මොකද වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. ඒක නිසා මෙන්න මේක අර්ථ වින්‍යාසකය වේගවත් කියලා අපි හඳුන්වනවා. right right ලියන්න. කොටසින් කොටස යටින් ලියා ගන්න ඒකේ හේතුව කොටසින් කොටස යන්ත්‍රකේතයට හැරවීම මගින් හැරවීම සිදු කරන අතරතුර යන්ත්‍රකේතයට හැරවීම සිදු කරන අතරතුර ක්‍රමලේඛය ක්‍රියාත්මක වන බැවින් ක්‍රමලේඛය ක්‍රියාත්මක වන බැවින් අර්ථ වින්‍යාසක ක්‍රමය වේගවත්ය. නැත්නම් ඉන්ටර්ප්‍රිටඩ් කියලා තියෙන ඒ ඉන්ටර්ප්‍රිටඩ් ආකාරය වේගවත්ය කියලා කියන්නේ. right එතකොට හේතුව මම හිතන්නේ පැහැදිලි ඇති. එතකොට මේකේ සම්පූර්ණ whole program එක සම්පූර්ණ program එකම compile වෙනකන් ඉන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ මේකේ වේගය අඩුයි කියන එක ඔයාලා පැහැදිලි වෙන්න ඇති එතෙන්දී. හරි? හොඳයි මම හිතන්නේ මේ කොටස මේ විදිහට පැහැදිලි වුණාම ඇති කියලා හිතෙනවා. right අපි යමු එහෙනම් ඊට පස්සේකට බලන්න ඊට පස්සේ එක මොකක්ද තියෙන්නේ? ඇතම් ඉහළ මට්ටමේ පරිගණක ඇතම් ඉහළ මට්ටමේ භාෂාවලින් ඇති ක්‍රමලේඛ බයිට කේත බයිට් කෝඩ් නමින් හැඳින්වෙන ආකාරයට පරිවර්තනය කරනු ලබන්නේ එවැනි බයිට කේත සාමාන්‍ය සම්පාදනයෙන් ලබා ගන්නා යන්ත්‍ර භාෂාවට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වන නිසායි කියලා තියෙනවා. right හොඳයි මම හිතන්නේ බයිට් කෝඩ් ගැන නම් අපි මම උගන්වලා නැතුව ඇති මට හිතෙන්නේ මට මතක හැටියට. හරි එතකොට මේ ගැන අපි පොඩි පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරමු. එතකොට මේ බලන්න කියවලා ඇතම් ඉහළ මට්ටමේ භාෂාවලින් බොහෝ වෙලාවට Java කියන පරිගණක භාෂාව ඒ වගේ භාෂා ගත්තාම ඇත්තටම ඉහළ මට්ටමේ පරිගණක භාෂා. එතකොට මේවා ගොඩක් වෙලාවට ඒ වගේම තියෙන ඒ ක්‍රමලේඛයන් සකස් කරන ඒ මෘදුකාංග තුලම තියෙනවා මෙන්න මේ වගේ යන්ත්‍ර කේතයට හා සමාන කේතයකට පරිවර්තනය කිරීමක් මුලින් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන එක නිසා වැඩි වේගයකින් ඒවා සාමාන්‍යයෙන් අර මේ ක්‍රම දෙකට වඩා වැඩි වේගයකින් දැන් මේ ක්‍රම දෙකට පරිවර්තනය කරනවට වඩා වැඩි වේගයකින් ඒ වගේ ප්‍රෝග්‍රෑම් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක වැඩි වේගයකින් ධාවනය කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. right අපි ඒක පැහැදිලි කරගන්න මෙන්න මේ විදිහට ලියාගමු. හතරවෙනි එක දාගන්න බයිට් කෝඩ් කියන එක. බයිට් කේතය කියන එක බයිට කේතය කියලා කියනවා බයිට් කෝඩ් කියන එක. බයිට් කෝඩ් කියලා දාගන්න. ක්‍රමලේඛ බයිට කේත පරිවර්තන ක්‍රමය මගින් ක්‍රමලේඛ බයිට කේත පරිවර්තන ක්‍රමය මගින් උපදෙස් එකවර විග්‍රහ කිරීමෙන් උපදෙස් එකවර විග්‍රහ කිරීමෙන් ඍජුව ක්‍රියාත්මක වී ධාවන කේතය එනම් යන්ත්‍ර කේතය බවට පරිවර්තනය කරගනී.
යන්ත්‍ර කේතය බවට පරිවර්තනය කර ගනී. එමෙන්ම ක්‍රමලේඛ ධාවන විධානය ලබා දුන් පසු ධාවනය වෙන අවස්ථාවේම බයිට කේතයට පරිවර්තනය කර ධාවනය සිදු කරයි. ළමයි කට්ටුවේ දැන් නැවත ආයෙ ජොයින් වෙන්න. හරි. පරිවර්තනය කර ධාවනය සිදු කරයි. මෙය අනෙකුත් යන්ත්‍ර භාෂා පරිවර්තනයට වඩා